හරි පුතේ දැන් අපි නතර කරතරින් ඉස්සරහට යන්න. දැන් මං කියන්න ආවේ මොකද්ද? අයිස්ක්‍රීම් එකක් දිය වුණොතින් අපි කැමතිද කන්න? අයිස්ක්‍රීම් එකක් අර හොඳට තියෙනකොට කන්න කැමති. දිය වුණු අයිස්ක්‍රීම් කියන්නේ ගුණ වෙනස් වෙලා නේද? නේ? ගුණේ වෙනස් වෙලානේ. අන්න එතකොට ඒක නරක වෙලා. අයිස්ක්‍රීම් කියන එක නෑ දිය වුණාට පස්සේ. එහෙනම් අපි අයිස්ක්‍රීම් නම් කන්නේ වතුර එකක් බීලා හරියන්නේ නෑ අයිස්ක්‍රීම් වතුර. එහෙනම් ඒක නරක් වූ ආහාරයක්. හැබැයි එතන ආහාර නරක් වෙලා තියෙන්නේ ශුද්ධජීවි නිසා නෙමෙයිනේ. නිසි ලෙස උණුසුම නොලැබීමෙන්. චොක්ලට් එකක් අවුවට අහු වෙලා දියාරුණාට පස්සේ අපි කන්න කැමති නැහැ. චොක්ලට් නම් හැපිලා කන්න ඕන. හැබැයි චොක්ලට් එක අවුව නිසා දියාරු වුණොතින් අන්න ඒක නරක් වූ ආහාරයක් එතකොට. දැන් පැපොල් ගෙඩියක් කවුරු හරි කෙනෙක් නේද? පැපොල් ගෙඩියක් තද කරලා ගන්නවා. ඒ කියන්නේ අපි තුමුක බස් එකේ පැපොල් ගෙඩියක් අරන් එනකොට හැම කෙනාගේම ඇඟේ වැදලා පැපොල් ගෙඩි ජෑම් වෙලා යනවා. දැන් පැපොල් තමයි ඒකේ. හැබැයි දැන් පැපොල් එක කන්න හිතෙන්නේ නෑනේ. ඇයි මේ? සුත්‍රජීවි නිසාද? නෑ, තෙරපි පොඩි වීම නිසා. නරක වූ ආහාරයක් බවට පත් වෙනවා. ඒ නිසා පුතේ ආහාරයක ගුණ වෙනස් වීම නිසා එය පරිභෝජනයේට නුසුදුසු තත්වයට පත් වීම ආහාර නරක වීම. හැබැයි ආහාර නරක කරන අවස්ථාවලින් බහුතර අවස්ථා සුත්‍රජීවින්ගේ බලපෑම. right? මෙහෙම තරුවක් දාලා යන්න. මට මේ කියනවද මේ ඡේදයක් දුන්නද කියලා පුතේ? අද තරුවක් දාලා යන්න දුන්නේ ආහාර නරක කිරීමේ ප්‍රධාන සාධකයක් ලෙස ශුද්‍රජීවීන්ගේ ක්‍රියාකාරීත්වය දැක්විය හැකියි කියලා. එච්චරයි දුන්නේ? හරි. හරි. එතනම යට ලියන්න. පූති භවනය, එතනම යටින් තරුව යටින් පූති භවනය මුඩු වීම හා පැසීමේ ක්‍රියාවලි මගින් පූති භවනය මුඩු වීම හා පැසීමේ ක්‍රියාවලි මගින් ශුද්‍රජීවීන් ආහාර නරක කරවයි. ආහාර නරක කරවයි. එහෙත් මෙම ක්‍රියාවලිය තුන පරිසරයේ පැවැත්ම සඳහා අත්‍යවශ්‍ය වේ. පරිසරයේ පැවැත්ම සඳහා අත්‍යවශ්‍ය වේ. මියගිය ශාක හා සත්ව දේහයන් ඒකටම මියගිය ශාක හා සත්ව දේහයන් වියෝජනය කර. හරියට ලියා ගන්න මයික් ඔෆ් කරමු. වියෝජනය කර. සරල ද්‍රව්‍ය බවට පත්කර වියෝජනය කර සරල ද්‍රව්‍ය බවට පත්කර වියෝජනය කර සරල ද්‍රව්‍ය බවට පත්කර පොළවට ලබා දීම සඳහා මෙම ක්‍රියාවලි පොළවට ලබා දීම සඳහා මෙම ක්‍රියාවලි බෙහෙවින් වැදගත් වේ.
මෙම ක්‍රියාවලී බෙහෙවින් වැදගත් වේ. right ඊළඟ මාතෘකාවට යන්න. මයික් ඔෆ් කරමු. ඊළඟ මාතෘකාවට යන්න. අද මේ පාඩමේ යම් දුරකට ඉවර කරන්න ඕන. මයික් ඔෆ් කරලා ඊළඟ මාතෘකාවට අපි ටක් ගාලා ලියමු. මෙහෙම ලියන්න. සුද්‍ර ජීවීන් මාතෘකාව සුද්‍ර ජීවීන් මගින් මිනිසාට හා මිනිස් ක්‍රියාකාරකම් වලට ඇති බලපෑම මිනිසාට හා මිනිස් ක්‍රියාකාරකම් වලට ඇති බලපෑම සුද්‍රජීවීන් මගින් මිනිසාට හා මිනිස් ක්‍රියාකාරකම් වලට ඇති බලපෑම ක්‍රියාකාරකම් මිනිසාට හා මිනිස් ක්‍රියාකාරකම් වලට ඇති බලපෑම මාතෘකාව ඉක්මනට ලියලා අපි මේ ටික ඉවර කරමු පුතේ. හරි අපේ දරුවෝ ටික දැන් ටක් ගාලා මේ පැත්තට ඉන්න මට හිතෙන විනාඩි 10ක විතර අපිට අහිමි වුණා. ඒක කොහොම හරි දැන් පියවා ගත යුතුයි. right මෙන්න මෙහෙම ලියමු. right මේ ප්‍රශ්න ටක් ගාලා ලියන්න. අපි සාකච්ඡාවට යන්න. සුත්‍රජීවීන් භාවිතා කරමින් සුද්‍රජීවින් භාවිතා කරමින් ඕකට ඉරක් ගහන්න. සුද්‍රජීවින් භාවිතා කරමින් කවුද භාවිතා කරන්නේ? අපි සුද්‍රජීවින් භාවිතා කරමින් අප ලබා ගන්නා ප්‍රයෝජන දක්වන්න. සුද්‍රජීවින් භාවිතා කරමින් අප ලබා ගන්නා ප්‍රයෝජන දක්වන්න. ඉතින් පුතේ මිනිස්සු සුද්‍රජීවියත් උපක්‍රමශීලීව භාවිතා කරනවා. මොකක් සඳහාද? මිනිස්සු කියන්නේ මිනිසාගේ සංවර්ධනයට මුළු මානව සංහතියේම සංවර්ධනයට මේ කියන ඔක්කොම පාවිච්චි කරනවා කියන. පුතේ මිනිසා විසින් මිනිස් අරමුණු ඉටු කරගන්න සුද්‍රජීවින් යොදා ගන්න අවස්ථා ගොඩක් තියෙනවා. ඉතින් ඒවා අපි උදාහරණෙන් කියන අපි සුද්‍රජීවි මේ වැඩේට යොදාගත්තා. මේ වැඩේට යොදාගත්තා. අපි ඒ වගේ උදාහරණ ටිකක් කතා කරමු. ලියන්න අපි දන්න කාරණා ටික. 1 පළවෙනි දේ සුද්‍රජීවින් යොදා ගන්න එකක් තමයි හම් පදම් කිරීම. හම් පදම් කරන්න අපි සුද්‍රජීවින් යොදා ගන්නවා. කිරිමුදා ඔව් හරියටම හරි. දැන් හම් පදම් කරනවා කියන එකේ අර්ථය තේරෙනවා ඇතිනේ. අර මස් කඩවල හැම අපි හිතමු හරකාගේ හැම, එළුවාගේ හැම. ඒ හැම ගැලෙව්වට පස්සේ ඒව පුතේ වතුර ටැංකි වල දානවා. මේ ටැංකි වගේ ඒවා වතුර පුරවල වගේ තියෙනවා ඒවයි දානවා. දැම්මාම ඒවා ඉන්න සුද්‍රජීවීන්. මේ සුද්‍රජීවීන් හැම මත වර්ධනය වෙලා හැම පදම් කළ දෙනවා. එනිසා සුද්‍රජීවීන් තමයි මේ හැම පදම් කළ දෙන්නේ. නිසා හම් පදම් කිරීමේ කාර්යයට අපි පාවිච්චි කරන්නේ සුද්‍රජීවීන්. පදම් කරපුහන් තමයි අපි අරගෙන ඊට පස්සේ අපේ කර්මාන්ත වලට යොදාගන්නේ. බෙරේකට බඳින්න නම් බෙරේකට බැඳගන්නේ, නැත්නම් සෙරප්පු සපත්තු හදන්න නම් ඒකට පාවිච්චි කරන්නේ. මේක යම් පදම් කිරීමක් කළා හැම දිග අරගෙන. නේද? රැලි වැටුනහම දිග අරගෙන. නිසා ඒ සඳහා සුද්‍රජීවීන් දායක කරගන්නවා. 2 කොම්පෝස්ට් පොහොර නිෂ්පාදනයට. 2 කොම්පෝස්ට් පොහොර නිෂ්පාදනයට. 2 කොම්පෝස්ට් පොහොර නිෂ්පාදනයට යොදා ගනි. ප්‍රතිශක්තිකරණය එන්නත් හරියටම හරි. ප්‍රතිශක්ති
ප්‍රතිශක්තිකරණ එන්නත් නිපදවීමට යොදා ගනී. ප්‍රතිශක්තිකරණ එන්නත් නිපදවීමට යොදා ගනී. ප්‍රතිශක්ති විනාකිරි හා මධ්‍යසාර නිෂ්පාදනය. හරියටම හරි. විනාකිරි හරියට හරි. ජීවවායු නිෂ්පාදනයට යොදා ගනී. බේකරි ආහාර නිෂ්පාදනය. හරි. ඒව හරි. අපි එකින් එක ලියමු. විනාකිරි නිෂ්පාදනයට යොදා ගනී. මධ්‍යසාර නිෂ්පාදනයට යොදා ගනී. මධ්‍යසාර නිෂ්පාදනයට යොදා ගනී. මාව ඇහෙන අඩු කියලා මම හොඳින් ඇහෙනවද ඔයගලන්ට? ඔව් සර්. නෑ සර්. ප්‍රතිජීවක ඖෂධ නිෂ්පාදනයට හරි. ලියමු. ප්‍රතිජීවක ඖෂධ නිෂ්පාදනයට යොදා ගනී. ප්‍රතිජීවක ඖෂධ නිෂ්පාදනයට යොදා ගනී. තව බේකරි කර්මාන්තයට යොදා ගනී. හරි. ලියන්න බේකරි කර්මාන්තයට යොදා ගනී. බේකරි කර්මාන්තයට යොදා ගනී. හතු නිෂ්පාදනය. ඔව් ආහාර පිණිසනේ. ලියන්න. ඒකට ලියමු. ආහාරයට හතු යොදා ගැනීම. කොහු කර්මාන්තය හරියටම හරි. කොහු කර්මාන්තය. මෙහෙම ලියන්න. කොහු කර්මාන්තයෙන් මෙහෙම ලියමු. පොල්ලෙලි පල්කර කෙඳි ලබා ගැනීමට යොදා ගනී. පොල්ලෙලි පල්කර කෙඳි ලබා ගැනීමට යොදා ගනී. ආහාර පිණිස හතු භාවිතා කරයි. ඊළඟ එක ලියන්න. ආහාර පිණිස හතු භාවිතා කිරීම. සුද්‍ර ජීවියෙක් ආහාර පිණිස හතු භාවිතා කරයි. යෝගට් නිෂ්පාදනය. යෝගට් චීස් නිෂ්පාදනය. මිදූකිරි යෝගට් චීස් නිෂ්පාදනය. මිදූකිරි යෝගට් චීස් නිෂ්පාදනයට යොදා ගනී. ඇතිනේ දැන් ගොඩක් ලිව්වා. මිදූකිරි යෝගට් චීස් නිෂ්පාදනයට යොදා ගනී. ඔය අපි භාවිතා කරනවා සුත්‍ර ජීවින් අපේ අරමුණ ඉටු කරගන්න. ජීවවායු. ජීවායු හොඳයි. ජීවායු නිෂ්පාදනයට යොදා ගනී. හොඳයි. දැන් ඔබේ අතේ ටියුට් එක තියෙනවා ටියුට් එක ගන්න. ටියුට් එකේ 7 වෙනි පිටුව හරවන්න. ටියුට් එකේ 7 වෙනි පිටුව හැමෝම ටියුට් එක අරගන්න. ටියුට් එකේ 7 වෙනි පිටුව හරවන්න. ටියුට් එකේ අනිත් කොටස් සම්පූර්ණ කරන්න අවශ්‍ය සියලු දෙනම සාකච්ඡා කළ ඉවරයි. 6 වෙනි පිටුව සම්පූර්ණ කරන්න ඔබට පුළුවන්. 5 වෙනි පිටුව සම්පූර්ණ කරන්න පුළුවන්. එතකොට 5 වෙනි පිටුවත් 6 වෙනි පිටුවත් ගෙදරින් සම්පූර්ණ කළා. දැන් 7 වෙනි පිටුවට යමු. 7 වෙනි පිටුවේ තියෙනවා මෙන්න මෙහෙම පළවෙනි ප්‍රශ්නේ. 7 වෙනි පිටුවේ පළවෙනි ප්‍රශ්නේ මෙහෙමයි කියලා තියෙන්නේ. වෛද්‍ය විද්‍යාව සඳහා සුත්‍ර ජීවීන් දායක කරගන්න ආකාර දෙකක් දක්වන්න. වෛද්‍ය විද්‍යාව මොනවද? හරියටම හරි. ප්‍රතිජීවක ඖෂධ ප්‍රතිශක්තිකරණ හරියටම හරි. කරුණු දෙකකට යොදා ගන්න. ප්‍රතිජීවක ඖෂධ නිෂ්පාදනයටයි ප්‍රතිශක්තිකරණ එන්නත් නිෂ්පාදනයට. ලියන්න පුතේ උත්තරේ. උත්තරේ ලියමු. මයික් ඕෆ් කරමු. ලියන්න උත්තරේ. ප්‍රතිජීවක ඖෂධ නිෂ්පාදනය. වෛද්‍ය ශාස්ත්‍රයේ වැඩ. ප්‍රතිජීවක ඖෂධ නිෂ්පාදනය. දෙක ප්‍රතිශක්තිකරණ එන්නත් නිෂ්පාදනය. ප්‍රතිශක්තිකරණ එන්නත් නිෂ්පාදනය. ප්‍රතිශක්තිකරණ එන්නත් නිෂ්පාදනය. ප්‍රතිජීවක ඖෂධ නිෂ්පාදනයයි ප්‍රතිශක්තිකරණ එන්නත් නිෂ්පාදනයයි පුතේ වෛද්‍ය විද්‍යාවේ ශුද්ධ ජීවි භාවිත දෙකක්. ඒක හරි පුදුමයි. දැන් ඔබ කල්පනා කරනවා ඇති මේ දෙක මෙච්චර වැදගත්ද?
මම මේකට චුට්ටි වැදගත්කමක් දෙනවා. මොකද මේ ශුද්‍ර ජීවියාට අපි දෙන්නේ හරි අඩු තැන. ඔබේ gedara මේ වෙනකොට පුතේ ශල්‍ය කර්ම වලට ලක්ුණු එක්කෙනෙක් හෝ ඉන්න පුළුවන්. නේද? සමහරට හදිසි අනතුරකට බඳුන් වෙලා ඔබේ තාත්තා අම්මා සහෝදර සහෝදරියෙක් සමහර ළඟම පවුලේ ඥාතියෙක් ඉන්නව වෙන්න පුළුවන්. මේ ඔක්කොම පුතේ ජීවිතේ රැකගන්නේ මොකක් කළාද? ප්‍රතිජීවක ඖෂධ නිසා. අපි හිතමු හදවත් රෝගියෙක් කියලා. හදවත බද්ධ කරනවා. හදවත බද්ධ කරනකොට දොස්තරවල මේ හදවත මේ මෙතන ඉස්සරහින් කැපුමක් දාලා මේ පපු කුහරේ විවෘත කරලා නේද? ඊට පස්සේ තවත් ඇතුලේ පටලයක් තියෙනවා. ඒකත් කැපුමක් දාලා නැවත එයත් විවෘත කරලා හදවත දක්වාම ගිහිල්ලා කැපුම් ගොඩක් දාගෙන ගිහිල්ලා හදවතේ සත්කමක් කරනකොට මෙලෝ මිනිස්සෙක් හිතන්නේ නැහැ එයාට නැවත වරක් ජීවිතෙ හිමි වෙයි කියලා. ඇයි? හදවත කපල කොටල මේ සත්කම කරලා නැවත ලංකාවේ වගේ නම් පුතේ ලංකාවේ වෛද්‍යවරු කියන්නේ දේවරු වගේ කට්ටියක් නේද? අපි අමාරුවේ වැටෙනහම තමයි ඒකොල්ලගේ පිහිට පතන්නේ. ඉතින් සමහරට හදවත් සත්කමක් කරන වෛද්‍යවරයෙක් බොහෝ කාර්ය බහුලයි. එයාට එක ඔපරේෂන් එකක් විතරක් නෙවෙයි සමහරට තියෙන්නේ නේද? සමහර රටක එක්කෙනෙක් කරන අතරේ තව එක්කෙනෙක් අනිත් පැත්තේ ටෙස්ටිං තියනවා වගේ තියෙනවා. ඉතින් ඒ වගේ තත්ත්වනේ අපේ ලංකාවේ තියෙන්නේ. අපි ඉතින් පහසුකම් අඩුවෙන් වැඩ කරන රටක්නේ. එතකොට මේ වගේ හදිසි සත්කම් කරලා ඒ තරම් කැපුම් කෙටුම් කරලා මේ මිනිස්සු නැවත ජීවත් වෙලා ඉන්නේ මොන ප්‍රාතිහාරයක් නිසාද? කපනකොට ශුද්‍ර ජීවින් යනවා. මේ තුවාල වලට ශුද්‍ර ජීවින් ඇතුළුන්ට තුවාල කුණු කරනවා. දැන් එක තුවාලයක් නෑ තුවාල දිගටම තියෙනවා. නේද? හදවත කපලා හදවත උඩින් කපලා පිටින් කපලා කැපුම් ගොඩයිනේ. නේද? අපි හිතමු හදිසියන්තරකදී මොලේ ශල්‍ය කර්මයක් කරා කියලා. සෑහෙන කැපුම් තුවාලනේ පුතේ. මේ කැපුම් තුවාල සියල්ලම සුව කරගෙන ඒ මිනිස්යාට නැවත ඇඳෙන් බැහැලා යන්න පුළුවන් හැකියාව ලබා දෙන්නේ එක නොපෙනෙන බලවේගයක්. ඒ බලවේගය කවුද? ප්‍රතිජීවක ඖෂධ. ප්‍රතිජීවක ඖෂධ කියලා ලෝකේ යමක් තියෙන නිසා තමයි දරුවනේ. අනේ මේ වගේ ශල්‍ය කර්ම කළා ජීවිත දහස් ගණනක් බේර ගන්න පුළුවන් වෙලා තියෙන්නේ. නැත්තම් ශල්‍ය කර්ම කරන්න පුළුවන්. ශල්‍ය කර්මය කළා ඇඟේ ඇතුළ විවෘත කළාට පස්සේ ශුද්‍ර ජීවියා ගිහිල්ලා මේ ඇඟේ ඇතුලේ කුණු වීමේ ක්‍රියාවලිය පටන් ගත්තට පස්සේ තුවාලය සුව වෙන්නේ නැහැ. නිසා මිය යෑම එකවට දහස් වරක් ෂුවර් වෙනවා. දැන් නම් මිනිස්සුන්ට බය නැහැ. අපි දන්නවා තුවාලේ කොච්චර දරුණු වුණත් ශුද්‍ර ජීවීන් විනාශ කරන්න පුළුවන් ප්‍රතිජීවක ඖෂධ මේ රෝගීට ලබා දීලා තුවාලය සුවපත් කරන බව. ඒ නිසා පුතේ ඔබේ පරපුරේ ඔබේ ගෙදර ඔබේ ඥාතියෙක් කවදා හෝ ශල්‍ය කර්මයකින් තමාගේ ජීවිතේ ගැට ගහගත්තා නම් බේරුණා නම් වෛද්‍යවරුන්ට උපකාරයේ ස්තුතිය දුන්න වගේම ශුද්‍ර ජීවියටත් ඒක ලබා දෙන්න ඕන. මොකද උන් නිසා තමයි ප්‍රතිජීවක ඖෂධ අපිට ලැබෙන්නේ. මිලියන ට්‍රිලියන ගණක් මිනිස්සු ලෙඩවලින් සුව වෙන්නේ. නේද? ඒ නිසා මට කියන්න තවත් කාරණයක් තියෙනවා. ඒ කාරණය තමයි ඔක පැරණද නම් හිටියා. දුටුගැමුණු රජතුමා යුද්ධයට යනකොට කා සමගද? එලාර රජතුමා සමග යුද්ධයට යනකොට. දුටුගැමුණු රජතුමා එලාර රජතුමාත් එක්ක යුද්ධයට යනකොට ඒකේ හොඳ නරක හරි වැරද්ද නෙමෙයි මේ කතා කරන්නේ. දුටුගැමුණු රජතුමා කියනවා තමන්ගේ සේනාවට ඔබලා යුද්ධයට යනව නම් කැවුම් පොදියක් අරන් යන්න ඕනේ කියලා. කැවුම් මොන කැවුම්ද මේ? පුස්කාපු කැවුම් පොදියක්. අපි නම් අරන් යයිද? පුස්කාපු කැවුම් පොදියක් අරන් යන්න කියන. ඉතින් යුද්ධයට යන සොල්දාදුවෝ ගෙදර තියෙන රෙදි කෑල්ලක් අරගෙන මල්ලක් හදලා පුස්කාපු කැවුම් ඔක්කොම පටවගෙන ගෙට ගහලා කරේ එල්ලගෙන මේ පැත්තෙන් මොකද හෙල්ලත් තරම් යුද්ධයට යන කඩුවත් තරම් පුස්කාපු කැවුම් මල්ල පිටේ. දැන් ඕගොල්ලෝ කල්පනා කරේ පුස්කාපු කැවුම් මල්ල දුටුගැමුණු රජතුමා අරන් යෑම අනිවාර්ය කලේ මොකද කියලා. පුතේ වැරදිලවක්වත් යුද්ධෙන් තුවාල වුණා නම් කැපුණා නම් ඇනුණා නම් මොකක් හරි
ඒ වෙලාවේ ඒ තුවාලේ සුව කරන්න තිබුණු එකම ඖෂධය කැවුම්. මේ කැවුම් මත කැවුම් පරණ කරනකොට පුස් කනවා. පුස් වර්ගයක් හැදෙනවා පෙනිසිලියම් නොටාටුම් කියලා. මේ පුස් වර්ගය ප්‍රතිජීවකයක් දෙනවා අපිට. පෙනිසිලියම් නොටාටුම් ප්‍රතිජීවකයක් දෙනවා අපිට. ඉතින් අර තුවාලයක් උණු තැන කඩුවෙන් කැපිලා තුවාල වුණා නම්, හෙල්ල වැදිලා තුවාල වුණා නම්, සට්නේදී කොතනක හෝ තුවාල වුණා නම් එයා මොකද කරන්නේ? තමන්ගේ මල්ල ලියලා පුස්කාපු කැවුම් ගෙඩියක් අරන් තියලා බැඳ ගන්නවා. පුස්කාපු කැවුම් ගෙඩිය තියලා බැඳගත්තට පස්සේ මොකද්ද වෙන්නේ? අන්න ඒකේ තියෙනවා ප්‍රතිජීවක ඖෂධේ. ප්‍රතිජීවක ඖෂධේ මොකද්ද කරන්නේ පුතේ? අර කැපුම් තුවාල ඉක්මනින් සුව කළ දෙනවා. බලන්න පැරණි රජවරු කොච්චර දනන් ඉඳලා තියනවද කියලා. කොච්චර කලකට ඉහදද අපි ප්‍රතිජීවක ඖෂධ පාවිච්චි කරලා තියෙන්නේ. ජාතියක් විදිහට අපි ආඩම්බර වෙන්න ඕනේ. අපේ පැරැන්නෝ ප්‍රතිජීවක ඖෂධ පවා දනන් හිටියා. අපේ වෛද්‍ය ක්‍රමේ ඒ තරම් ප්‍රාතිහාරයක් කළා. එතකොට මම හිතන්නේ පුතේ ලෝකේ ප්‍රතිජීවක කියලා කවුරුවත් දනන් හිටියා කියලා. ඉතින් ඒ වගේ නේද? අපි පැරණි කාලේ ඉඳන් අතීත රජවරු පවා ප්‍රතිජීවක වලින් වැඩ අරන් තියෙනවා. 100,000 ගණන් ජීවිත බේරගෙන තියෙනවා. නිසා ඒකට උත්තරේ එපමණයි. රයිට් අපි ඊළඟ ප්‍රශ්නට යමුකෝ. 2 ආහාර ලෙස සුද්ධ ජීන් භාවිතා කරන අවස්ථාවක් දක්වන්න. ආහාරයක් ලෙස හතු නේද? සමහර හතු කෑම නැත්නම් ආහාර ලෙස ගනි. ලියන්න අපි උත්තරේ. සමහර හතු වර්ග ආහාර පිණිස භාවිතා කරයි. හැම හතු වර්ගයක්ම නෙවෙයි. සමහර හතු කැමට ගන්න බෑ අධික විසයි. සමහර හතු ආහාර පිණිස භාවිතා කරයි. බේකරි ආහාර. හෝ ඊළඟ ආහාරයට ගන්න. හැබැයි බේකරි ආහාරේ හතු වගේනේ ශුද්‍රජීවියා නෙමෙයි කන්නේ. ඔයගොල්ලෝ පාන් කනකොට අපි කන්නේ ශුද්‍රජීවියා කනවා කියලා හිතාගෙනද? නෑනේ. කාබෝහයිඩ්‍රේට් පිටි කන්නේ. හැබැයි ඒ පිටි මිශ්‍රණේ පිපීමට ලක් කළේ කවුරු ලව්වද පුතේ? ශුද්‍රජීවින් ලව්වා. ආහාරයක් විදියට හතු පාවිච්චි කරනකොට කන්නේ මොනවද? හතු යනු ශුද්‍රජීවියක්. එතකොට අපි අරමුණු කරන්නේම ශුද්‍රජීවියා කෑම. ඉතින් හතු කියන්නේ ශුද්‍රජීවියාගේ විශේෂ අවස්ථාවක්. ඉඩ තියෙනවා තරුවක් දාලා යටින් ලියන්න එතන. හතු හේවත් බිම්මල්. හතු හේවත් බිම්මල්. හතු හේවත් බිම්මල්. දිලීරවල ජීවන චක්‍රයේ ඒ වචන දැනට ලියාගමු. දිලීරවල ජීවන චක්‍රයේ එක් අවස්ථාවකි. දිලීරවල ජීවන චක්‍රයේ එක් අවස්ථාවකි. ඔය අවස්ථාවේදී අපිට පැහැදිලිව හතු පේනවා. දිලීරේ පේන්න ගන්න. ඊට පස්සේ තුන්වෙනි ප්‍රශ්නේ ලියනවා පාරිසරික සමතුලිතතාවයේ සදා ශුද්‍රජීවින් ඉටු කරන මෙහි විස්තර කරන්න. පාරිසරික සමතුලිතතාවය සඳහා මම විස්තර කළා. පාරිසරික සමතුලිතතාවය ඇති වෙන්නේ මෙහෙමයි. මොකද්ද මේ කාරණේ? පුතේ කොළ එහෙම දිලා ඔව් ඒ අර්ථයෙන් හරි. මෙන්න මෙහෙමයි වෙන්නේ. අහගමුකෝ. මේ ලෝකේ ඉන්න සියලුම ජීවීන් පුතේ පරිසරයෙන් දේවල් අරගන්නවා. දැන් ඔබ මේ වෙලාවේ උස්ම ගන්නකොට උස්ම ටික ගන්නෙ කොහෙන්ද? පරිසරයෙන්. ඔබ මේ වෙලාවේ වතුර ටික ගන්නෙ කොහෙන්ද? පරිසරයෙන්. ඔබ ගහක් නම් හොඳ අඹ ගහක් නම් ඔබේ මුල් පොළවට ගිහලා වතුර ටික පරිසරයෙන් ගන්න. ඒ පොළවේ තියෙන පෝෂක ටික මේ මොහොතේ උරා ගන්න. මුළු ජීවිත කාලෙම පරිසරයෙන් දේවල් උරා ගන්නවා.
එතකොට අපි ජීවීන් ලෙස කළා තියෙන්නේ මුළු ජීවිත කාලේ පුරාම පරිසරයෙන් දේවල් අරගෙන පරිසරයට ණය වීම. හොඳට කල්පනා කරන්න. අපි ජීවත් වෙන මුළු ජීවිත කාලේ පුරාම පුතේ පරිසරයෙන් දේවල් උරා ගන්න. රයිට්? එතකොට ඒ පරිසරයෙන් ගත්තු දේවල් ටික දැන් තියෙන්නේ අපේ සිරුරේ. අපි මිය ගියාම මොකද්ද කළ යුතු යුතුයකම? ගත්තු ඒවා නොඅඩුව ගත්තු තැනට දීලා යන එක. ගත්තු ඒවා නොඅඩුව ගත්තු තැනට දීලා යන්න ඕන. කොහෙන්ද ගත්තේ? පරිසරේ. ඒ නිසා සෑම ජීවියෙක්ම මිය ගියාට පස්සේ ශුද්‍ර ජීවීන් ටික මොකද කරන්නේ? ඒගොල්ලන්ගේ දේහ වියෝජනය කරනවා. මොකද්ද කරනවා කිව්වේ? ලස්සන වචනයක් මම කිව්වා. මොකද්ද? මොනව කරනවද? වියෝජනය කරනවා. හරියට හරි මතක තියාගන්න වචනේ. ඒ ශුද්‍ර ජීවීන්ට කියනවා වියෝජකයන්. මේ වියෝජකයන් මොකද කරන්නේ පුතේ? මියගිය ශාක හා සත්ව දේහයන් වියෝජනය කළා ඒගොල්ලන්ගේ සිරුර තියෙන දේවල් ටික නැවත පොළොවටම ලබා දෙන්න. එහෙනම් පොළොවෙන් දේවල් ගන්නව නැවත පොළොවට ලබා දෙනවා. පොළොවෙන් දේවල් ගන්න එක අපි නීට් එකට කරනවා. පොළොවට දේවල් නැවත ලබා දෙන්න ඉන්නේ එකම එක කොටසයි. කවුද? ශුද්‍ර ජීවීන් විතරයි. පොළොවේ ගන්න 100,000 ගණන් ජීවීන් ඉන්නෝ. හැමෝම ගන්නෝ. පරිසරයෙන් දේවල් ගන්නෝ. ගහකොළ පරිසරයෙන් දේවල් අරන් වැඩෙනෝ. හැබැයි ඒකොල්ලෝ මිය ගියාට පස්සේ නැවත ඒවා පරිසරයට දෙන්න හැකියාව තියෙන කාටද? ශුද්‍ර ජීවීන්ට විතරමයි. ඒ නිසායි පුතේ පොළොවෙන් ගත්තු දේවල් ටික නැවත පොළොවට ලැබෙන්නේ. උහුමුණොතින් පාරිසරික සමතුලිතතාවයක් තියෙන. ගන්නව දෙනවා. ඔය චක්‍රයේ දුවවන්න ශුද්‍ර ජීවීන් පුදුම විදිහට දායක වෙනවා. ඒ සල්ලියම මෙහෙම. පාරිසරික සමතුලිතතාවය කියන එක චූටි අකුරින් ලියන්න. එතන ඉඩ මදි වගේ මට දැනෙන්නේ. දුකට මෙහෙ විස්තර කරන්න. මෙහෙම ලියන්න. ජීවීන් සිය ජීවිත කාලය පුරා පරිසරයේ ඇති දෑ භාවිතා කරමින් වඩා හොඳ අවශෝෂණය කරමින් තම් යොදා ගනිමින් අවශෝෂණය කරමින් වර්ධනය වී චූටිය ලියා ගන්න වෙනවා නැත්නම් අනිත් පැත්තට හරි යන්න වර්ධනය වී එම ද්‍රව්‍ය තම දේහය තුල තැම්පත් කරගනි. එම ද්‍රව්‍ය තම දේහය තුල තැම්පත් කරගනි. එම ද්‍රව්‍ය තම දේහය තුල තැම්පත් කරගනි. එම නිසා ඉඩ මදි නම් වෙන තැනක ලියාගෙන පස්සේ අපේ නෝට් පොතේ හරි ලියා ගන්න ඔය ප්‍රශ්නෙට උත්තරේ. එම නිසා පරිසරයේ ඇති දෑ ඉන් ඉවත් වේ. පරිසරයේ ඇති දෑ ඉන් ඉවත් වේ. ශුද්‍ර ජීවීන් මෙහෙම ලියමු. එම ජීවීන් මියගිය විටදී
එම ජීවීන් මියගිය විටදී එම ජීවීන් මියගිය විටදී ශුද්‍ර ජීවීන් ක්‍රියාකාරී වී ශුද්‍ර ජීවීන් ක්‍රියාකාරී වී ජීවීන්ගේ දේහ වියෝජනය කරයි. ඉරක් ගන්න වියෝජනය. ජීවීන්ගේ දේහ වියෝජනය කරයි. ජීවීන්ගේ දේහ වියෝජනය කරයි. එවිට ජීවී දේහවල තිබූ දෑ එවිට ජීවී දේහවල තිබූ දෑ ජීවී දේහවල තිබූ දෑ සරල ද්‍රව්‍ය ඉරක් ගහන්න සරල ද්‍රව්‍ය බවට පත් වී ये ना पता नहीं හෝ මයික් ඕෆ් කරමු සරද්‍රව්‍ය බවට පත් වී පරිසරයට නැවත එකතු වේ. මෙය පාරිසරික සමතුලිතතාවය ලෙස හැඳින්වේ. හොඳයි. ඒක ඔතන ඉඩ මදි නම් ඔබ නෝට් පොතේ හරි එක ලියන්න ඕනේ. රයිට්, අවසන් ප්‍රශ්නයට යන්න. 4 වෙනි ප්‍රශ්නේ. කෘෂිකර්මාන්තය සඳහා ශුද්‍රජීන් දාය කරගන්නා ආකාර දෙකක්. කොහු කර්මාන්තය කෘෂිකර්මාන්තය කර්මාන්ත कंपोस्ट निष्पादनයට කෘෂිකර්මේන්ද්‍ර කොම්පෝස්ට් ඕනේ. එහෙනම් කොම්පෝස්ට් පොර නිෂ්පාදනය. ජීවවායු කෘෂිකර්මාන්තයට කොම්පෝස්ට් පොර නිෂ්පාදනයට කොහු ඕනේ. කර්මාන්තය කොහු කර්මාන්තය අපි කෘෂිකර්මාන්තයට ඍජුව බලපානවද? නෑ. තව එකක් කියනවා පුතේ ශුද්‍ර ජීවීන් භාවිතා කරනවා. ජීවවායු නෑ. ශුද්‍ර ජීවීන් ඵලදායීතාව වැඩි කරගන්න ශුද්‍ර ජීවීන් අපිට උදව් වෙනවා පලිබෝධකීන් පාලනයට. දැන් පලිබෝධකයන් කියන්නේ වගාවට හානි කරන්නන්නේ දරුවනේ. ගොවියට ඒක හරියට රිදෙන දඩක්නේ වගාවට හානි වෙනවා කියන්නේ. ඔබේ තාත්තා ගොවියෙක් නම් නේද? ගොවි රජෙක් නම් අස්වැන්නට හානි කරනකොට තාත්තගේ හිතට රිදෙනවනේ. අන්නේ අස්වැන්නට හානි කරන කට්ටිය මර්ධනයට දායක වෙන සමහර ශුද්‍ර ජීවි. එනිසා ගොවි මහත්තයෙක් නම් තමන්ගේ අස්වැන්න බේරගන්න ශුද්‍ර ජීවීන් පාවිච්චි කරනවා වෙන්න පුළුවන්. එනිසා ඔන්න අවස්ථා දෙකක් අපි ලියමු. එකක් තමයි කොම්පෝස්ට් පොර නිෂ්පාදනය. දෙක දෙවෙනි කාරණේ
පලිබෝධකයින් පාලනය කිරීම සඳහා සුද්‍රජීවීන් යොදා ගැනීම. පලිබෝධකයින් පාලනය කිරීම සඳහා සුද්‍රජීවීන් යොදා ගැනීම. ඔකට ලස්සන නමක් පුතේ 9 දී අපි කියනවා. 8 දී කියන්නේ නැහැ. 9 දී අපි ඔකට ලස්සන නමක් දෙනවා. නිකම් මතක තියාගන්න වගාවට හානි කරන කට්ටිය පාලනය කරගන්න පුළුවන් සුද්‍රජීවීන් ලව්වා. තඹ 7-5ක්වත් වියදම් නොකර උන් ඩියුටිය ලස්සනට කරලා වගාවට හානි කරන කට්ටිය ඉවත් කළ දෙනවා. ඒ නිසා ඔන්න ගොවි මහතුරුන්ට කොම්පෝස්ට් පොහොර නිපදවන්න සුද්‍රජීවීන් උදව් වෙනවා. පලිබෝධකින් පාලනය කරන්නත් සුද්‍රජීවීන් උදව් වෙනවා. රයිට්. එතකොට ඒ ටික ඉවරයි. ඊට පස්සේ ඔබ 7 වෙනි පිටුවේ හා 8 වෙනි පිටුව ටියුට් එකේ කියවන්න. කියවලා එන සතියට සූදානම් වෙලා ඉන්න. එන සතිය මේ පාඩම ඉවර කළා අපි අලුත් එකකේ පටන් ගන්නවා. ඒ නිසා දුවේ පුතේ අද දවසේ වෙලාව ඉවර වෙලා තියෙන නිසා මම මේ සූදානම් වෙන්නේ පන්ති වාරයට සමු දෙන්න. එහෙනම් පුතේ අපි අදට පන්ති වාරය නිම කරනවා. එහෙනම් තවත් සතියකින් මුණ ගැහිමු. එතකම් පරිස්සමින් වාසය කරන්න. ආයුබෝවන්. ආයිබෝවන් අයබෝවන් සර් good night good night පුතේ. good night